දැන් කට්ටිය ටිකක් ඉන්න හින්දා අපි දෙමුද හොඳ අත්පොළ සන්නාදයක් අපේ සමග්‍රීස් කණ්ඩායමට. දැන් හොඳයි. අර සමහරව ඉන්නවා මේ පිටිපස්සේ හිටගෙන යයි දන්නේ නැහැ නේද? මේ පුටු තියෙන්නේ එන්න වාඩි වෙන්න. ඔබ වෙනුවෙන් තමයි මේ අසුන් පනවලා තියෙන්නේ. ඒගොල්ලන්ට ඉඳ ගන්න එපා කියලා තියෙනවද නැහැ? නෑ එහෙම නෑ. එහෙම නෑ කාටත් එකයි. ඇවිල්ලා වාඩි වෙමුකෝ. ඔව් සුදු රෙදි එහෙම දාලා තියෙන්නේ එන්න වාඩි වෙන්න. ඔව්. මේ ඉතින් ඇත්තටම දැන් අපි මේ වැඩසටහනේ තියෙන විශේෂ මංගයට තමයි අපි ඊළඟට යන්න සූදානම් වෙන්නේ. ඔව්. ඊට මත්තෙන් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඔයාගෙන් අහන්න. මොකද්ද? ඒක දැන් මාත් එක්ක දැන් අවුරුදු ගාණක් තිස්සේ මේ වගේ උත්සව වලට සහභාගී වෙනවා. ඔව්. කිසිම ලැජ්ජාවක් නැතුව හැමදාම ඔය මොකක් හරි මේ කාන්තාව සම්බන්ධ, ගෙදර සම්බන්ධ කතාවක්ම නේදලා ගන්න. ඔව් ඒ කියන්නේ මගේ තියෙන ඉතින් අත්දැකීම් එක්කනේ මම කතා කරන්නේ. ඕන කෙනෙක් වැඩිපුර අත්දැකීම් තියෙන දේනේ කතා කරන්නේ. ඔව් ඒක හරි. ඒ වුණාට දැන් මම නිකන් අහන්නේ. ඔව්. කොච්චර කාන්තාව සම්බන්ධ අත්දැකීම් තිබ්බත් මොකද ඔය විවාහයට එච්චර පොඩ පරක්කු වෙන්නේ. අසාද බැඳ පරක්කු වෙලානේ. ඔව් ඒකට නම් වග කියන්න ඕනේ අපේ අම්මා. මම කවුද හොයාගෙන එන්නේ අම්මා විරුද්ධ වෙනවා. මං සාමාන්‍යයෙන් බොහොම කීකරුව හිටිය ළමෙක්. ඉතින් මං ගෑල් ළමෙක් එක්ක ඒ කාලේ ආලුණා. මං අම්මට ඇවිල්ලා කියනවා. ඉතින් අම්මා කියනවා මට බලන්න ඕනේ කියලා. ඉතින් මං පෙන්නනවා. පෙන්නුවාම ඉතින් අම්මා කියනවා උසයි වැඩි කියනවා, එක්කෝ මිටි වැඩි කියනවා, කළුයි කියනවා, මූසල පාටයි කියනවා, සුදුයි කියනවා, ලස්සන වැඩි කියනවා. එහෙම කියනවා. ඔව්. ඒවා කොහොමද ගෙනල්ලා ආම්බම් කරන්න කියලා අහනවා. ඒ වගේ ගොඩාක් ප්‍රශ්න එනවා මට. හරි හරි. ඒකෙන් මට හරි අමාරු වුණා කෙනෙක් හොයාගන්න. ඉතින් ඔයාලට මෙහෙම කරන්න තිබ්බනේ. මොකද්ද? ඔයාලට තිබ්බනේ මේ ඔයගලන්ගේ අම්මා වගේම ඒ අම්මා වගේ ගතිගුණ තියෙන අම්මා වගේම හැඩහුරුකම් තියෙන අම්මා විදියම කෙනෙක් හොයාගෙන එන්න. මං හොයාගත්තා. අම්මා සාමාන්‍ය දුරට අම්මා වගේ ඒ ගතිගුණ තියෙන ඒ විදිය කෙනෙක්. අම්මා කැමති වුණා තාත්තා මැරෙන්න හැදුවා එපා කියලා. ඒකෙන් තමයි මේක උනේ. ඉතින් ඒ අත්දැකීම් ඉතින් ඒකමද හේතුව? නෑ ඊට පස්සේ තව හේතුවක් වුණා මට එක අතරමඟකදී මේ එපා වුණා. ඇත්තටම මේ රොමෑන්ස් එපා වුණා එක තැනකදී. ඒකවද? නෑ ඒ කියන්නේ ආදර හැංගීම් රොමෑන්ස් කියලා කියනවා. ඔව් ඇයි එපා වුනේ? එපා වුණේ මේ එක දවසක් මම මේ තරුණියක් එක්ක හිතවත් වෙලා හිටියා. ඉඳලා එක දවසක් උදේ නැගිට්ටම හරි ලස්සන උදෑසන. ලස්සන ටික පායගෙන එනවා, මල් පිපෙනවා, කුරුල්ලෝ පණුව හිඳන් කනවා. ඉතින් ඒ වගේ හරි ලස්සන දවසක්. ඉතින් මම කවිසිතුවිල්ලක් මට ඇති වුණා. මම ෆෝන් එක අරගෙන SMS එකක් ගැහුවා. ඔබ නින්දෙන් නම් ඔබේ සිහින මට දෙන්න. ඔබ අඬනවා නම් ඔබේ කඳුළු මට දෙන්න. ඔබ දුකෙන් නම් ඔබේ සුසුම් මට දෙන්න කියලා. ඔබ නින්දෙන් නම් ඔබේ සිහින මට දෙන්න. ඔබ අඬනවා නම් ඔබේ කඳුළු මට දෙන්න. ඔබ දුකෙන් නම් ඔබේ සුසුම් මට දෙන්න කියලා. හොඳයිද? හොඳයි ෂා ලස්සන. ඊට පස්සේ ඔක මං සෙන්ඩ් කරා. විනාඩියකින් විතර මට රිප්ලයි එකක් ආවා මම ටොයිලට් එකේ ගියා. අප්පෝ. මොකද්ද මේ කරේ? දැන් මේ සුන්දරම රොමෑන්ස් එපා වෙන්නේ නැද්ද? රොමෑන්ස් නේ මට මේ එම්බිඩි මෙතන දැන් මේ කණ්ඩ ඕන තව ටිකකින් කට්ටිය. ඩිනර් එක සූදානම් කරලා තියෙනවා. ඉතින් දැන් අපි මම හිතන්නේ තාම වෙලා ගන්න නැතුව අපි යන්න හදන්නේ ත්‍යාග ප්‍රදානය කරන්න. අවුරුදු 7ක් තිස්සේ මේ ආයතනයේ කටයුතු කරපු අයට ත්‍යාගී ලබා දෙන්නයි ඒ කටයුත්ත කරන්නේ අපි දෙන්න නෙමෙයි අපේ හිතවත් නිවේදකයා දමිත් මල්ලිට නැවතත් ආරාධනා කරනවා නංගම් ටිකත් එක්ක වේදිකාවට එන්න කියලා. දමිත්ට දෙමුකෝ අපි හොඳ අත්පොළ සන්නාදයක් ආයතනයේම ඔබගේම දක්ෂතා තියෙන තරුණයෝ. ඔබේම නිවේදකයා. ඔව්. බලන්නකෝ ලස්සන නේද? කොල්ලගේ. තාම තනිකඩයද? තාම තනිකඩ. ස්තුතියි. සම්පායලින් රණින් සරසන්නට ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා අප හා ගෞරවයෙන් තුරු එක්වන මෙන් සංකෙන් ගරු සභාපතිතුමාණන් වන මහෙන්සාන් ඔබතුමන්ට ඒ වගේම සම්පායලින් ගරු කළමනාකරණ අධ්‍යක්ෂක අර්ජුන ගුණතිලක මැතිතුමනි ඔබතුමන්ට එසේනම් පළමුවෙන්ම රණින් බබලවන්නේ සුරංග ප්‍රියන්ත ඔබතුමන්.
අත්පොත් සන්නාදයක් ලබා දෙමු. වසර 7ක් පිරීම නිමිත්තෙන් මීළඟට සුසිල් මනතුංග ජනක කුමාර හිරෝෂිනී අරුණිකා තුඩුගල එකම කාන්තා නියෝජනය වසර 7ක් පිරීම නිමිත්තෙන් රාණින් සරසන මොහොත රමේෂ් කෞශල්‍ය වීරසිංහ සමන් පුෂ්පකුමාර ලහිරු එරංග චානක ගයාන් හේවගේ රුවන් පුෂ්පකුමාර ශ්‍රීනාත් නෝනිස් රුක්මන් ශ්‍රීනුවන් අමිල් චාමික කුලසේකර දමින්ද සංජීව පෙරේරා
අවසන් සන්පයිලින් නියෝජිතයා ලසන්ත හිඹුටුගොඩ. ස්තුතියි මහින්සාන් ඔබතුමන්ට ඒ වගේම අපේ අර්ජුන් සාන් ඔබතුමන්ට නැවත වතාවක් චූටි මල්ටයි පොඩි මල්ටයි අත්පොඩියක් ලබා දෙමුද? නැවතත් මට අර ඉල්ලීම කරන්න හිතෙනවා. පිටිපස්සේ හිටගෙන ඉන්න ගොඩක් අය ඇවිල්ලා වාඩි වෙන්නකෝ මේ පැත්තේ ඉඩ තියෙනවනේ. ඔව් මේ පැත්තෙම මම හිතන්නේ ගොඩ දෙනෙකුට වාඩි වෙන්න පුළුවන්. ඉතින් හිටගෙන ඉන්නකොට ටිකක් අපිටත් වැඩේ මොකද්ද වාගෙන එක. ඉතින් මේ දැන් අපි සූදානම් වෙන්නේ තවත් විශේෂම කණ්ඩායමක් හඳුන්වලා දෙන්න. ඊට මත්තෙන් අපි කියනවා අය අවුරුදු 7ක් සේවය කරපු අයට නැවතත් අපි එකතු වෙලා දෙමු හොඳ අත්පොළ සන්නාදයක්. විශේෂ තිදෙනෙක් වේදිකාවට කැඳවන්න යන්නේ ඔබ නොදන්නා තිදෙනෙක් නෙමෙයි. මෙවැනි වේදිකාවල අපිට හැමදාම දකින්නට පුළුවන් තිදෙනෙක් බොහොම දක්ෂ ජනප්‍රිය තිදෙනෙක්. ඔවුන්ගේ ඉදිරිපත් කිරීමට මත්තෙන් මම පුංචි ඉල්ලීමක් තියෙනවා කරන්න. ඔවුන්ගේ ඉදිරිපත් කිරීම ජංගම දුරකථන වලින් පටිගත කරන්නට එපා. ඒක තමයි කාරුණික ඉල්ලීම. ඔබ දෑසින් බලන්න, කනෙන් අහලා රස විඳින්න, ගෙදර ගිහිල්ලා ඒ කියපු ඒවා කියන්න. නමුත් මේක පටිගත කරන්න උත්සාහ කරන්න එපා. මොකද සුනෙත් මමත් ඕකට කැමති නෑ. හේතුව දැන් සාමාන්‍යයෙන් ප්‍රසංගයක ඇවිල්ලා මොකක් හරි තැනක ඇවිල්ලා ඒ දෙයක් කියන්නේ එතෙන්ට අදාළවනේ. අනිවාර්යයෙන්ම. පස්සේ වෙන බලන අයට ඒව අදාළ නෑනේ. අනිවාර්යයෙන්. ඊට පස්සේ මේක කවදාවත් දැකලත් නැති මොකද්දවත් දන්නේ නැති අය ඒකට කමෙන්ට් කරන්න එනවා. විවිධ උදාස් දක්වන්න එනවා. ඉතින් මට හයිලට ඔක YouTube එකට දානවා, Facebook එකට දානවා. දැන් මට ඇත්තටම Facebook එක එපා වෙලා තියෙනවා. මම Facebook එක ඩිඇක්ටිවේට් කරලා තියෙනවා. ඒකට හේතුව එක දවසක් මට හිතුණා මේ තියෙන දේවල් සහ ගෙදර දොරේ ඔය තියෙන ප්‍රශ්නත් එක්ක මීට වැඩි හොඳ මැරුණා නම් කියලා අපිට එහෙම හිතෙන්නේ. අනිවාර්යයෙන් හිතෙනවා. ඉතින් මම මගේ මේ Facebook එකේ දැම්මා ස්ටේටස් කියලා අපිට දාන්න පුළුවන් වෝල් එකේ මම දැම්මා මට මැරෙන්න හිතෙනවා කියලා. ඕගොල්ලෝ කිව්වට විශ්වාස කරන්න විනාඩි 10ක් යනකොට ලයික් 500කට වැඩිය තිබුණා. ඒකට. ඉතින් ඒකාට ලයික් වෙන්න ඉතින් මම මැරෙන්න ඕනේ නැහැ නේ. ඒකින්ද මම මැරුන්නේ නැහැ. ඉතින් බොහොම කාරුණික ඉල්ලීමක්. මේක පටිගත කරන්න එපා. අපි තවත් කාලේ ගන්නේ නැහැ. මෙන්න ඒ ජනප්‍රිය තුන්දෙනා වේදිකාවට කැඳවන අවස්ථාව කවුරුත් දන්න අපෙත් හිතවත් ගිරිරාජ් ප්‍රියන්ත පියුමි ඔබේ වේදිකාවේ. අනේ අම්මා පල්ලා මේ ගෑනු තමයි ගෑනු. මේගොල්ලන්ගේ මොලේ හැදිමිට දිග කීප එකට ගහන්න ඕනේ උදළු මිටක් අරගෙන. කොහෙද දාලාද මේ කොහෙද දාලාද මේ මම මගේ බඩු හොයනවා. මම මගේ බඩු හොයනවා මේ සමා වෙන මෙතනත් කාන්තා පාර්ශවයේ ඉන්නවා. මම මේ කතා කරන්නේ මගේ නීත්‍යානුකූල ගෙදර ඉන්න භාර්යාව ගැන. මේගොල්ලෝ ගෙවල්ලස් කරනවා කියන්නේ අපේ බඩු හංගනවා. මේගොල්ලෝ ගෙවල්ලස් කළාට පස්සේ අපේ බඩු හොයාගන්න හමුදා බුද්ධියන්සෙන් ගේන්න ඕනේ. ඒ ආවත් උනුත් මන්ද බුද්ධි වෙලා යන්නේ. ඒ තරමට සංකීර්ණයි. ඔන්න සරම හොයාගන්නකොට කමිසෙ නැහැ. කමිසෙ හොයාගන්නකොට යටට අඳින බැනියම නැහැ. යටට අඳින බැනියම හොයාගන්නකොට යටට අඳින අර පුරතල් චූටි කලිසම නැහැ. දැන් ඔය ඔක්කොම හොයාගත්තා ඊනට බඩට පටියේ නැහැ. කොහේ දාලත් දන්නේ නැහැ. කොහේ දාලත් දන්නේ නැහැ. අහන්නත් බෑනේ. ඉස්සර වගේ නෙමෙයි. අම්මෝ දැන් ගෑනු අය බලන්න එපා. කසාද බඳින්න ඉස්සෙල්ලා එක විදියක් බැන්දට පස්සේ තව විදියක්. එකට එක කියනවනේ. එකට එක කියනවා. කිසි දෙයක් අහන්න බෑ. හැබැයි බඳින්න ඉස්සෙල්ලා පනට පන. ඔහු කාගෙත් එහෙම තමයි ඉතින් නේද? ඔගොල්ලෝ කියන්නේ දැන් අපේ පවුල බඳින්න ඉස්සෙල්ලා කියනවා මට මං හරි ආසයි ඔයා කතා කරනවා අහගෙන ඉන්න කියලා. බඳින්න ඉස්සෙල්ලා. ඒ කාලේ ඉතින් මමත් ගුණා මම කතා කරනවා පවුල අහගෙන ඉන්නවා. දැන් බැන්දට පස්සේ පවුල කතා කරනවා මං අහගෙන ඉන්නවා. දැන් අපි දෙන්නම කතා කරනවා වටපිටේ උන් අහගෙන ඉන්නවා. ඕක තමයි ඉතින් විවාහ ජීවිතය කියන්නේ. අනික බය නෑ තමන්ගේ මේ ස්වාමි පුරුෂයානේ හරි මේ කියලා පොඩ්ඩක්වත් බය නෑනේ. හැබැයි මෙච්චර ලොකුවට ඉන්න අපිට බය නෑ. ඒ වුණාට පොඩි මේ හූනන්ට මීයන්ට කරපොත්තන්ට මේ පොඩි උන්ට බය. පොඩි උන්ට බය. කරපොත්තෙක් දැක්කොත් අපේ ගෑණි කකුල් උඩ දාගෙන කෑ ගහන. අපි හදිසියකට කකුලක් උඩ දාන්න කිව්වම තමයි කොන්දේ අමාරුයි අර මේ සේරම ලෙඩ කියන්නේ. ඔව් ඇත්තමයි.
ඒ වගේම තමයි ඉතින් ඒ වගේම තමයි කතා කරලා වැඩක් නැහැ. ළඟපාත ගෑනු කෙනෙක් එක්ක නිකන් හිතවත්කමට නිකන් දැක්කහම කතා බහ කරලා hina වෙලා හිටියොත් දැක්කොත් ඉවරයි. දුවගෙන එනවා. දුවගෙන එවිලා මොකද්ද අර ගෑණියෙක් කොච්චර මුකුළු කර කර කතා කරන්නේ? ඉතින් ඔච්චර සිරිච්ච දාන්න ඕනේ. ඔච්චර hina වෙන්න ඔහොම ප්‍රශ්න ගොඩයි. අර අල්ලපුවත් ඉන්නවා ගෑනු කෙනෙක් මේ සුමන කියලා. නිතර අපේ කඩේට එනවා. අපරාධ කියන්න බෑ ඇහැට කනට පේන අතට පයට අහු වෙන ගෑණි. සුමන ඇවිල්ලා කඩේට පොල් තෝරනවා. ගෑනු පොල් තෝරනකොටත් හරි කලාත්මකයි නේද? අර පොල් ගොඩ ළඟ මෙහෙම දෙකට නැවිලා පොල් අරගෙන මෙහෙම හොල්ල ඉන්නකොට නිකන් ඉබේම වතුර අඬනවා මගේ පොල් ගෙඩියේ. සුමන මෙහෙම නැමිලා පොල් තෝරනවා පපුව පොල් ගොඩේ පස්ස දෙල් ගොඩේ. මේ පැත්තේ දෙල් ගොඩක් තිබ්බා. කඩේ විකුණන්න ගෙන ආපු දෙල්. මමත් අර කලාත්මක දේවල් බලන්න ආසමිනියේ ඉඳ මාත් ඉතින් පොල් ගොඩ දිහා බලනවා දෙල් ගොඩ දිහා බලනවා. පොල් ගොඩ දිහා බලනවා කඩාංගල කන ටිකක් වුණ බලපුවහම පවුල ඇවිල්ලා මගේ දිහා බලන් ඉන්නවා. මම හැපුණා සුමන ගෑගේ සුමන පොල් ගොඩේ මම දෙල් ගොඩේ. ඔය වගේ තමයි විවාහ ජීවිතේ යන්නේ. අම්මෝ අරක්කු ටිකක් බිව්වා කියලා අහු වුණොත් ඉවරයි. අරක්කු බීලා ගඳක්වත් ආවොත් ඉවරයි. මේ ඊයේ මරු වැඩක් වුණානේ. අපේ මුදලාලිලා කට්ටිය පොඩ්ඩක් සෙට් වුණා ඊයේ. මමත් ඉතින් ගිහිල්ලා පොඩි අඩියක් ගහලා වැඩිය බොන්නත් බෑ. ගෙදර නෝනට ඉතින් ඕකට කැමති නැති හින්දා මම ඉතින් ඉක්මනට ආවා. එනකොට මගදී හිතෙනවා දැන් ඉතින් එහෙටත් නෑ මෙහෙටත් නෑ වගේ කියලා මම හිතුවා පොඩි චූටි අර හුරතල් කාලි බෝතල් තියෙන දැක්කාම බොණ්ඩාස හිතෙන පොඩි එක ඒක අරගෙන මම මෙහෙම ඉනේ ගහගෙන හිමීට ගෙදර ආවා. ගෙදර ඇවිල්ලා එනකොටම නෝනා ඉන්නවා ඉස්සරහා. මම වටෙන් ගිහිල්ලා කාමරේ ජනේලේ අරලා ජනේලෙන් පැන්න කාමරේ ඇතුළට. පයින්නකොටම සරම් පැටලුණා කකුලේ. දඩංගල මං වටන මං වටින් ඉස්සලා සලංගල අරක් බෝතලේ ගිහිල්ලා කුඩු වුණා. මං වටනේ හරියට ඒක උඩ. අපරාධ කියන්න බෑ අරක්කු කාලෙකින් පස්ස හොද ගත්තා වගේ. ඉන්න බෑ දැවිල්ලක් එනවා. පස්සේ මං අපේ පවුල මූණ බලන කණ්ණාඩිය මෙහෙම කරලා පොඩ්ඩක් තියාගෙන රෙකෝඩ් කරන්න එපා. අපේ මල්ලිලා දෙන්නම කිව්වනේ එපා කියලා. රෙකෝඩ් කරන්න එපා. ඉතින් මේක අහගන්නකො දැන් ඕවා කිය හින්නිකුත් මේ කියන්න වෙන්නේ. හොඳේ. ඉතින් දැන් අපේ පවුල මූණ බලන කණ්ණාඩිය මෙහෙම කරලා ගානට තියලා මං පොඩ්ඩක් සරම් පොඩ්ඩක් මේව කරලා බලපුවම මෙච්චරක් විතර කැපිලා මැහුම් 8ක් විතර දාන්න කැපිලා. දැන් ඉතින් මේකට දොස්තර මහත්තයෙක් ළඟට යන්න බෙහෙත් දාගන්න. දොස්තර මහත්තයෙක් ළඟට ගිහම පවුලට හවු වෙනවා මේ මම ඊයේ රෑ බීලා ආවා කියලා. හැබැයි ඉතින් බෙහෙත් නොදාගන්නත් බෑ. බෙහෙත් දාන්නත් දැන් ඉන්න දොස්තරලා ඔය මැහුම් 8 දාන්න මනමාලියෙක්ගේ 60ක් මහන සල්ලි ගන්නවා. ඒ තරම් ගණන්. ළඟපාත නම් අපේ දොස්තර මහත්තයෙක් ඉන්නවා වැඩිය සල්ලි ගන්න නැහැ. හැබැයි මිනිහට හවසට ඇස් පේන්නේ නැහැ. මූ මොකක් මහයි දන්නේ නැහැ. ඒක නිසා මං හිතුවා ගෙදර තියෙන ප්‍රථමාධාර පෙට්ටිය සර්ජිකල් ස්ප්‍රීට් පුළුම් ප්ලාස්ටර් අර මේ ඔක්කොම තියෙනවා. මම ටක් ගාලා පවුල මූණ බලන කණ්ණාඩි මෙහෙම ගානට පුටුවක් උඩ තියලා සෙට් කරලා පුළුම් කෑල්ලක් අරගෙන සර්ජිකල් ස්ප්‍රීට් දාලා පිහදලා අර ඩෙටෝ ඔක්කොම දාලා මේ ප්ලාස්ටර් අරගෙන තාම අපේ පවුල දන්නේ මම ඊයේ බීලා ආපු විත්තියවත් පස්ස කැපිච්ච විත්තියවත් මම මේ බෙහෙත් මේ මට ඇත්ත කියනවා. මොකද තම්සි ඊයේත් බීලා නේද ගෙදර? ඔන්න මම මෙච්චර වෙලා මේ කිය හිටියේ මෙතන මම කොහෙද බීලා ආවේ? බීලාපු දවසක්වත් මතක නැහැ. ඔය බොරු හේතු හොයන මාත් එක රණ්ඩු අල්ලන්න. මං කොහෙද බීලා ආවේ? මේ බීලා නැත්තම් තම්සි මේ වගේ පිස්සු වැඩ කරන්නේ නැහැ හරිද? මොකද කර පිස්සු වැඩේ? පිස්සු වැඩ? ඔව්. මේ මොකද මම මූණ බලන කණ්ණාඩියේ ප්ලාස්ටර් එකක් කලවලා. යකෝ පස්සේ නෙමෙයි දලුවගෙන තියෙන්නේ. බලන්න ඕකේ සර්ජිකල් ස්ප්‍රීට් සුවඳකුත් එනවද කියලා කොහොමද? සර්ජිකල් ස්ප්‍රීට් මේ තම්සි මගේ මුකුත් අහගන්න එපා. ළඟක ඉඳලා මේ වගේ පිස්සු වැඩ කරන වැඩි හොඳටම. බොරු කියන්න එපා මොනවද මං කරපු පිස්සු වැඩ? බොරු කියන්න එපා. අයියර දවසක් උදෙන්ම කූද්දන්නේ නැහැ කියලා කඩේට යන්න කියලා. මාත් ඉතින් උදෙන්ම කූද්දලා තේකයි කට හොදන්න වතුර එකයි දෙකම ගිහින් තිබ්බ ඇඳලංගි. මෙන්න බොලේ මම බලනකොට මේ මිනිහා තේකෙන් කට හොදලා වතුර එක බොනවා. ඉතින් මගේද වැරද්ද? මිනිස්සු උදේ නැගිටිනකොට ඉතින් පිරිමි පොඩ්ඩක් අන්දමන්ද වෙලා එහා මෙහා වෙලානේ ඉන්නේ. ඉතින් බිරිඳක් ඇටියට තමන් ඉස්සෙල්ලා වතුර එක මිනිහට දීලා ඊට පස්සේ තේක දෙන්න ඕනේ. මට දෙක පැටලුණා. දෙක කියන්නේ මේ තේකයි වතුර එකයි. දැන් ඔච්චරයි තමසි පටලවාගෙන තියෙන්නේ. වෙන මොනවද පැටලුනේ? මතකත් නැහැ. වෙන මොනවද පැටලුනේ මට? ඇයි අර දවසක් ආප්ප කන්න ආසයි කියලා. අනේ ඉතින් ගෙදර මිනිස්සයා කටින්ම ආප්පු ඉල්ලුවකේ නොහඳ කොහොමද? මාත් හොඳට ආප්ප ටිකකුත් හදලා හොඳ කට්ට සම්බෝලකුත් හදලා කුස්සියේ මේසුඩින් තියලා තාච්චින් අහලා ගියා මිදුළු අතු ගන්න. ඔන්න මෙයා ආව කඩේ ඉඳලා කන්නයි කියලා. කුස්සිය පැත්තෙන් එක මර ලතෝනියයි මේ ආප්පේ කන්න බෑ. හයයි කියලා. මං දුවලා ගියා බලන්න. බැලිනම් මේ මිනිහා කන්නේ ආප්පේ නෙමෙයි තාච්චිය. ඉතින් මොකද ඕක මහා ලොකු ප්‍රශ්නේද? ආපේ තාච්චිය එක වගේනේ බලපන්කෝ. කොහොමද මිනිහෝ එක වගේ වෙන්නේ ආපේ තාච්චිය? ආපේ තාච්චිය කියන්නේ ඇයි ආපෙටත් අඬු දෙකක් දාපන්කෝ දෙපැත්තෙන් තාච්චිය වගේ නෙමෙයිද බලන්න. මට පොඩ්ඩක් පැටලුණා ඒක.
සුදු ආප්පෙයි කළු තාච්චිය පැටලෙන එක මහ ලොකු දෙයක් නෙවෙයි. හරි ඉතින් සුදුයි කළුයි පොඩ්ඩක් පැටලුණා. ඕක මොකක්ද මහලොකු? සුදු කළු ඔච්චරනේ පටලවාගෙන තියෙන්නේ. වෙන මොනවද පැටලවගෙන තියෙන්නේ? වෙන මොනවද අහන හැටි විතර? කියනකො බලන්න වෙන මොනවද මම සුදුයි කළුයි පැටලවගෙන තියෙන්නේ? කියනවා තමයි. කියනවා ඉතින්. ඇයි දෙයනේ මෙච්චර මේ සුදුවට ඉන්න මමයි කියලා හිතලා අර මිනිහා මැරිච්ච කට්ට කළු ලයිසම් ගිහින් බදාගත්තේ පටලැවිලා. කවුද කියන්නේ එදා පැටලුණා කියලා? මේ මං කියලා හිතලා නෙමෙයි ගිහින් ලයිසම් බදාගත්තේ. පිස්සුද බං එදා පැටලුන්නේ නැහැ මට මතකයි. ඒ කියන්නේ මේ ලයිසම් කියලා දැනගෙනමද ගිහින් ලයිසම් බදාගත්තේ? ඔව් ලයිසන් පැටලුණා අම්මේ ඔව් පැටලුණා ලයිසවයි ඔයාවයි මට අනේ ඔයා කිව්වට විශ්වාස කරන්න හැමතිස්සෙම පැටලෙනවා දවසක් මම ලයිසන් කියලා හිතලා ඔයාව බදාගත්තා මොකද? ලයිසම් කියලා හිතලා මාව බදාගත්තා? කවුද මේව කියන්නේ මොනවදන්නේ මේ කියන්නේ අනේ මේ රත්තරනේ සීදේවි කමට ඉන්නකො මූසල කමට නැතුව මිනිස්සයා ගෙදරින් එළියට බහින්න හදනකොට දැන් මම මගේ පටිය හොයලා දෙන්න මොන පටියද? මොන පටියද ඉතින් මම ටයි පටි බඳින්නේ නැහනේ ඉන්නට බඳින පටිය ඇයි දෙයනේ ඔය සරමයි බැනියමයි කමිසයි පටිය ඔක්කොම එකම තැනට තියලා තිබ්බේ. එකම තැන තිබ්බනම් තියෙන්න බෑ මම දැන් හොයලා දැන් මේ තාම හොයනවා පටිය නෑ. දැන් එතකොට පටිය නෑ. නෑ ඒකනේ කියන්නේ. නැත්තද? ඔව්. උස්සනවා. ඈ? උස්සනවා. ඔය මොකද්ද මිනිහ ඔය උස්සන්නේ? අරම. මං කිව්වේ කමිස උස්සන්න කියලා. මං ඒත් බැලුවා මොකද මේ අවීලාවේ කියලා. මේ කමිස උස්ස ඉන්න වෙලාවක් නෑ මට මේ ගමනක් යන්න තියෙනවා මොකටද කමිස උස්සන්න කියන්නේ? උස්සනවා කමිසේ. ඔය මොකද්ද? අම්මට සිරි පටිය නේද? මේක කොහොමද මගේ ඉන්නට ආවේ? මේක කොහොමද මගේ ඉන්නට ආවේ? මේ මොකෙක් හරි ඇවිල්ලා මගේ ඉන්නේ බැඳලා නැත්තම් මම මෙච්චර වෙලා හෙව්ව හම්බෙන්න එපා බං. මෝහිනීනේ මෝහිනී. කවුද? මෝහිනී. මෝහිනී ඇවිල්ලා සරමතන්දර තමසර ඉන්නට පටියක් බැඳලා ගිහින්. අනේ යනවා යන්න මෝහිනී නෙමෙයි මෝහිනී නෝ ඒ ගෑණික මේ සාරිය කඩන් වැටලා ළමයා අතර දෙන්න හදනවා කොල්ල වෙනකම් බලන් ඉඳලා මෝහිනී නෙමෙයි රෝහිණී මේක උඹේ වැඩක්. මට වෙන වැඩක් නෑනේ තමසගේ මගුල් අන්දාන් දින්න. ගැව්වා තන්නන්න හරියට හරි අන්න ඒක තමයි හරියට හරි එහෙම තමයි ඉන්න ඕනේ කාටද උඹ ගැව්වේ මරු කාටද උඹ ගැව්වේ යකෝ මං ගැව්වනම් මං අඬනවද? මට ගැහුවා. උඹට ගැහුවා? කවුද උඹට ගැහුවේ? කවුද උඹට ගැහුවේ? මම එකෙක් ඉතුරු කරන්නේ නැහැ. මගේ ගෝලයට ගැහුවා. කවුද ගැහුවේ උඹට? නෑ පොඩ්ඩක් ඉන්න බෑ. කවුද ගැහුවේ උඹට? ලොකු විජය. ලොකු විජය නෙමෙයි යකෝ පොළොන්නරුවේ පොඩි විජය වුණත් කම නැහැ. ගේම නම් ගේම ෆේස් ටු ෆේස්. එන්න ගියපන්. පොඩ ඉන්න මේ ලොකු විජය කියලා කියන්නේ අර මිනිමරුව නේද? ඔව් මිනිමරුව තමයි. මුදලාලි වරෙන්කෝ උට දෙකක් අනින්න යන වරෙන්කෝ. මේ ගිය සති නේද එමිනියා හිරෙන් නිදහස් වෙලා? ඔව් මං ගිය සතියේ ඔක හිරෙන් නිදහස් වෙලා ආවේ. අනේ මුදලාලි වරෙන්කෝ යන්න. පොඩ්ඩ හිටන් හදිසි කරන්න එපා. වැඩේ හදිසි කරන්න එපා. පොඩ්ඩ මේ මිනිමරුවේ දු ඈ මිනිමරුවේ කිව්වට ඔකට ගැව්වට පව් නැහැ. ඔක තාම මිනි 7-8යි මරලා තියෙන්නේ. වරෙන්කෝ යන්න ඔකට හිටපන්කෝ කලබල කරනවනේ බං. මට මේ උදේ ඉඳන් බර කර ගන්නවා මේ මම පොඩ්ඩක් ටොයිලට් එකට වැසිකිළියට ගිහලා යන චුට්ටක් හිටන් බ ටොයිලට් ගිහලා යනකොට ඌ යයිනේ බං ඌට කියපන් මුදලාලි ගියා ගුටි කන්න නැතුව ඔහම ඉන්න කියපන් මම එනවා ආපු ගමන් ගහනවා කියලා වැසිකිළිය ගිහලා ටක් ගාලා එනවා කියලා පොඩ්ඩක් කියපන් බලපන් ආමිනේ මේ මූ කියන කතාව මොකද්ද උඹ වැසිකිළිය ගිහලා එනකම් මිනිහෙක් ගුටි කන්න බලාගෙන ඉන්නවද මේ මිනිහාගේ බොරු අර මිනිහා මිනිමාරුවෙක් කිව්ව විතරයි කොහෙවත් නැති ලෑඩ් බරක් හැදුනා යන්නේ අනේ මේ නිකම් මිනිහෙක් තව මිනිහෙකුට ගහන්නේ නැහනේ උඹත් මොකක් හරි අලුකුත් තේරු අසමජාති කතාවක් කියන්නේ නැති ඒ ලොකු විජේ මහත්තයාට ඒ මනුස්සයාට මොකක් හරි කියන්නේ නැති මම මොකද කිව්වේ නෑ ඌ ඇවිල්ලා පාම්බාගයක් කිල්ලුවා කඩේට ඇවිල්ලා ඔව් ඉතින් උඹ මොකද කිව්වේ මං කිව්වා මුදලාලි කියලා තිනවා පාම්බාග දෙන්න එපයි කියලා හරියට එතකොට ඌ මොකද කිව්වේ ඌ කිව්වා මුදලාලිගේ අම්මට අපේ අම්මට කියපුවාට නෑ උඹලා අම්මට කියපුවා කීපන් අපේ අම්මට කිව්වෙත් උඹලා අම්මට කියපු ටිකම තමයි අයියෝ සෙනෙවි තාමසර තිබුණානේ ওই පාන් ගෙඩි අරන් දෙකට කපලා භාගයක් දෙන්න එහෙනම් මේ කිසි කතාවක් නැහැනේ මේ බූරුවනේ කියලා තිනේ පාන් භාග දෙන්න එපයි කියලා ඈ කවුද බූරුව කාටද උඹ මේ බූරුව කිව්වේ කාටද උඹ මේ බූරුව කිව්වේ ඒ බූරුවට මේ බූරුවට ඒක තේරෙන්නේ නැහැ මේ දැන් උඹ මොකද යකෝ මේ පොඩි ළමෙක් වගේ අර ටීවී බෝල ගහනකොට කොල්ලන්ගෙන් ගුටි ගාලා අම්මලා ළඟට එනවා වගේ අපි ළඟට දුවගෙන එන ගැහුවන උඹට ගැහුවන උඹත් පනපුව මං ගහන්න බෑ උඹත් පිරිමියෙක්නේ යකෝ මම කොහොමද ඌට ගහන්නේ ඇයි ඌ මේ මං වගේ නෙමෙයි මෙන්න මෙච්චර උසා නවරියන් විතර ඒකේ ඌ කමාව කීල්ල ගහගෙන යයි ඕක තමයි කියන්නේ ඕක තමයි උඹලගේ ලෝභකම උඹලගේ ලෝභකමට කොටට ඉන්නවා ලෝභ නැතුව යකෝ අඩි දෙක තුනක් තව උස ගියා නම් අරුට පැනපුක මං ගහනවා මේ බලන් ආමිනේ මූ කියන කතාව මොකද්ද මං උසයන් නැතුව ඉන්නේ මගේ ලෝභකමටද එතකොට තෝකේ කොණ්ඩේ එන්නේ නැති තට්ටේ ලෝභකමටද මේ අනික මම ඉන්න බෑ මගේ තාත්තා ගන්නට යකෝ උඹලේ තාත්තා කොටයි නේ තාත්තා කොටයි තාත්තා ඉපදිච්ච වෙලාවේ තාත්තගේ වේල පත්‍රය බලපු අර ගුරුනාන්සේ කියලා තිනවා පරිසම් කරගන්න කියලා තාත්තාව නෑ බා මට පිටේ ගෑනුන්ව
හරි 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 ඒකනේ මේ මං අහන්නේ තාත්තා උස නැද්ද? උස නෑ යකෝ මම උස ගියොත් කියයි අල්ලපු ගෙදර පීටරයක් කොල්ලෙක් කියලා. ඇයි ඒ පීටරේ උසයි? පීටරය උසයි උගේ ආත්මුදු පරම්පරාවම උසයි. ආව් අප්පා. පීටර්ගේ ළමයි? ළමයි කොටයි. ඈ? එහෙම වෙන්න බෑනේ බා පීටර්ගේ ආත්මුදු පරම්පරාවම උස නම් ළමයි කොට වෙන්නේ. එහෙම වෙන්න බැරි මොකද වෙලා තියෙන්නේ? අනේ මේ පීටර ගැන දැන් කතා කරලා වැඩක් නෑ. ඌ මේ අවුරුදු 25ක් විතර හිරේ. ඒ කියන්නේ පීටරගේ ළමයි ඔක්කොම ලොකුයි. නෑ ඔය අවුරුදු 7 8 10 ළමයි ඉන්නේ. ඈ? එහෙම කොහොමද මං ඉන්නේ පීටර් අවුරුදු 25 කිරේ නම් පොඩි උන් ඉන්නේ තියන්නේ නෑනේ. ඔයානේ ඔය ඉන්න බෑ කියන්නේ ඔය ඉන්නේ. අයියෝ සෙනවි මේ අහනමකෝ පීටරේ අවුරුදු 25 30ක් ඉරේ නම් එයාගේ ළමයි ඔක්කොම ඊට වැඩිය ලොකු වෙන්න ඕනේ. පොඩි අය ඉන්න බෑ. බෑ කියලා ඔයානේ කියන්නේ ඔය ඉන්නේ. එහෙම කොහොමද මං ඉන්නේ? පීටර් අවුරුදු 25 කිරේනේ. පීටර් හිරේ ගියාට අපේ තාත්තා හිරේ ගියේ නෑනේ. යකෝ පීටරට හිරෙන් පැන ගන්න බැරුණාට අපේ තාත්තට වැටක් පැන ගන්න බැරිද? අපි දන්නේ නැද්ද යකෝ ගමේ වෙන දේවල්? අනේ වරෙන් කියන්න හරුට දෙකක් යන්නේ. හරි ඌට ගහ ඉඳලා හරියන්නේ නැහැ. උඹ මොකද ගිය සතියේම වැඩට ආවේ නැත්නම් මම හිතාගෙන හිටියේ උඹේ පඩි කපනවා කියලා. ඇයි? මස්සිනා මැරුණාද? ෆූක් විතර මූසල කතා කියන්න බෑ ගෑණියේ. මස්සිනා මැරුණා අපේ නංගි අනාථ වෙනවනේ. මොකද උනේ මස්සිනාට මොකද උනේ පොඩි ඇක්සිඩන්ට් එකක් වුණා. වාහනේ කැප්පුණාද? නොදකින්නේ ෆූක් විතර. කොහෙද බබ? මේ පොඩි අකර තැබ්බයක්. මොකක්ද අකර තැබ්බේ? ඒ අර ෆොටෝ ගන්නවනේ. ඔව්. මම වෙඩින් වල ෆොටෝ ගන්නවනේ. යාද? ඕ. ඉතින් මොකද ඒ ෆොටෝ දෙන්න ගිහිල්ලා පොඩි අප්සෙට් එකක් වුණා. ඒ කියන්නේ වෙලාවට දීලා නේද? නෑ වෙලාවට දෙනවා. අර සාමාන්‍ය මඟුල් ගෙදරකට ආපුවාම යනකොට thank you card එක දෙන්න එපා. ඔව්. thank you card එකේදී ඒ වෙලාවේ ගන්න ෆොටෝ වලින් print කරලා දෙන්නේ. ඉතින් මූ ඒ වෙලාවේ ගාපු ෆොටෝ ටිකක් කැමරාවත් කරේ දාගෙන print කරගන්න ගිහිල්ලා. බස් එකේ ගිහිල්ලා print කරගෙන එනකොට මේ ටික තෝර එනකොට බ්‍රේක් ගහලානේ බස් කාර්යයා. ඩ්‍රයිවර් පස්සේ හැමතැනම මේ ටික විසිරලා. ෆොටෝ ටික විසිරලා. මේම ගිහිල්ලා මූ ඔක්කොම අහුල යනකොට හොඳම ෆොටෝ එකක් මේ නංගි කෙනෙක්ගේ මේ කොටට ඇදගෙන ඉන්න නංගි කෙනෙක්ගේ කකුල් දෙක අස්සේ. බස් එකේ වාඩි වෙලා හිටපු. ඉතින් කියලා මේ නංගි කකුල් දෙක පොඩ්ඩක් පළල් කරන්න කියලා. නංගි අහලා ඇයි කියලා. මූ කියලා ෆොටෝ එකක් ගන්න කියලා. බස් එකේ උඹ මූට ගහලා. ගහන්න නැද්ද බූරෝ ඉතින් කැමරාවකුත් අල්ලගෙන එහෙම අහපුවම ගෑනු ළමෙක්ගෙන්. හරි ගිහලා කඩේ අරපන්. අරින්න දෙයක් නැහැ කඩේ ඇරලා තියෙන්නේ. ඈ? දැන් මම මෙච්චරලා මෙතන මේ කතා කර හිටියේ කඩේ ඇරලා තියලා. කඩේ ඇරලා තියෙන්නේ. උඹට මොලයක් නැද්ද බං ඇත්තටම? මෙච්චර මේ පැය භාගයක් තිස්සේ මෙතනට වෙලා කතා කර හිටියේ හන්දේ කඩයක් කරලා නේද? හරි මං ඒකට පිළිවෙලක් යොදලා තියෙන්නේ. මොකක්ද කරන් යයිනේ අකෝ. ඈ? නෑ මොකද්ද උඹ පිළිවෙල මොකද්ද උඹගේ මේ අභිරූපණ රංග ඔය මට තේරෙන්නේ නැහැ ඔය හස්ත මුද්‍රා මොකද්ද කියන්නේ? බෑ හරි මං ඒකට පිළිවෙලක් යොදලා තියෙන්නේ. මොකද්ද පිළිවෙල කියපන් යකෝ හන්දියේ කඩයක් කරලා එනවා මොකද්ද පිළිවෙල? කියන්න දෙන්න. මොකද්ද? කාවාරි කෙනෙක්ව නවත්තලා බොක් කරේ. විශ්වාසවන්ත කෙනෙක්ව නවත්තලා කරලා ආවේ. කඩේ? ඔව්. කවුද විශ්වාසවන්ත කෙනා? මේ මට උඹේ අභිරූපණ රංග වැඩන්නේ මං සරකුත් කිව්වා කවුද විශ්වාසවන්ත කෙනා? කියන්න දෙන්න. කියපන්. සිරියාවති. ඈ? කවුරු? කාවද නවත්තලා ආවේ? නෑ හරි. මෙන්න අහනවා කවුද කියලා අහනවා. හරි. පොඩ්ඩක් අත ගන්නකො කාවද? අර මේ සිරියාවති යන්නේ. සිරියාවති කියන්නේ කවුද? සිරියාවති දන්නේ නැද්ද අර ගොරක ගහ ළඟ ගෙදර සිරියාවති? ගොරක ගහ ළඟ ඔව්. අපෝ අර යකා ගහපු සිරියාවති. එකයක් කැවුකිට ගැහුවේ. ඈ? පෙරේතෝ ගැහුවා කුම්බාණ්ඩෝ ගැහුවා කලු කුමාරෝ ගැහුවා. තොইල්නේ හැමදාම. කටවගෙන පලයන් ගිහලා කඩේ අරපන්. කඩේ අරපන්. මේ සිරියාවතිව කඩේ නවත්තලා එන්න තරම් උඹට ඒකේ විශ්වාසද? මට විශ්වාස නැහැ. එහෙනම් උඹ නවත්තලා මෙයාට විශ්වාසයි. ඈ? ඒ කියපන් දැන් ඉතින් විස්තර. සිරියාවති විශ්වාස වෙන්නේ? නෑ මොනවා කියනවද මන් දන්නේ මේ මෝඩ හරක ගිහලා කඩේ අරපන් පලයන් දුවලා පලයන්. කියන්නේ සිරියාවති කඩේ තියෙන දේවල් හොරකම් කරයි ආයිනේ. පිස්සුද යාවරකම් කරගෙන යන්නේ නැහැ. මොකටද සිරියාවති මේ කඩේ තියෙන දේවල් හොරකම් කරගෙන යන්නේ? මෙයා මාසෙටම හරියන්නේ බඩු මල්ලක් දෙනවනේ. ඒ කියපන්කෝ දැන් ඉතින් විස්තරේ කියා. මෙයා මොකටද සිරියාවතිට මාසෙකට හරියන්නේ බඩු මල්ලක් දෙන්නේ? මේ අකාගේ බොරු මූ කියනව විශ්වාස කරනවද මූට පිස්සු පලයන් ගිහලා කඩේ අරපන්කෝ. ඒක පිට ගෑණියෙක් නේ. නෑ සිරියාවති දැන් පිට ගෑණියෙක් වගේ නෙමෙයි. අපේම ගෑණියෙක් වගේ තමයි. සිරියාවති කොහොමද අපේ ගෑණියෙක් වගේ වෙන්නේ? මොකද්ද කියන්නේ මේ හරක මේ මූට පිස්සු පවුලත් කඩ කපල්ලින පලයන් ගිහලා කඩේ. සිරියාවති කඩේ සල්ලිලාච්චු අතපත කාගෙන යයිනේ. පිස්සුද එයාම කරන්නේ. මෙයා සිරියාවති වතපත ගාලා සල්ලි දෙනවනේ. ඒ කියපන්කෝ දැන් ඉතින් කියපන් විස්තරේ කියපන්. සිරියාවති වතපත ගාලා සල්ලි දෙන්නේ මොකටද? නෑ මේ අකා බොරු කියන්නේ පලයන් ගිහින් කඩේ අරපන්කෝ.
ආමිනේ දැන් උඹ ඉතපන් මං අර බොරු කියන්නේ ඉන්න පම් මම එතන. නෑ නෑ පොඩක් ඉතපන් කලබල වෙන්නේ නැතුව ඉතපන්. ආමිනේ මම දවසක් කඩේ ඉන්නකොට මම දැක්ක සිරියාවති ඈතින් මෙහෙම කරගෙන එනවා. වන මූත් දැක්කා. මං දැක්ක බව මූ දැක්කේ නෑ. මූ ලාච්චුවට අත දාලා සල්ලි ටිකක් කරන් මට කිව්වා ඈත කඩේකට ගිහලා වැට් ගහපු නැති බඩුවක් කරන් වරෙන් කියලා. හරිද? මම දැනගත්තා මූ වැඩකට තමයි සෙට් වෙන්නේ කියලා. සිරියාවති මෙහෙම ඇවිල්ලා මම සල්ලි අරගෙන ගිහිල්ලා තැපැල් කණුව ගාව හැංගිලා බලාගෙන හිටියා. උඹ ගිහලා තැපැල් කණුව ළඟ මෙහෙම දෙකට නැවිලා හැංගිලා බලන් හිටියා. යකෝ මම මොකටද තැපැල් කණුව ගාව පාත් වෙන්නේ? තැපැල් කණුව මට වැඩි උසයිනේ. තෝ තැපැල් කණුවේ උසවත් දන්නේ නැද්ද? ඈ හරි ඊට පස්සේ මම දැනගත්තා මොකක් හරි වැඩකට තමයි සෙට් වෙන්නේ කියලා. මූ සිරියාවතිව කඩේ ඇතුළට දාගෙන ලෑලි වහගත්තා. සිරියාවතිව කඩේ ඇතුළට දාන් ලෑලි වහම් මොකද කරේ? මොකද කරේ? මොකද කරේ? ස්ටොක් ගත්තා. ස්ටොක් ගත්තා? ස්ටොක් ගත්තා නෙමෙයි මූ ස්ටොක් ඇරියා. ඒයි ඊකරක තෝ මොනවද බූරෝ ඔය කිව්වේ දැන් බලපන් ඔය ගෑණිකේ කුටි ගන්න වෙනවනේ. මොකටද බය වෙන්නේ? වරෙන් යන දුවම දෙන්නේ. මම බය වෙන්නේ. අපි බය වෙන්න ඕනේ නැහැ. අපි වැරදි කළේ නැහැ. වැරදි කරපුවෙන් බය වෙනවා. අපි මොකද? ඔය ගෑණිකෙන් කුටි ගන්න වෙනවා වරෙන්. අන්න ආමිනේ ගාන අද තට්ටේ ඔකට ගන්න ඔකට අද මතක හිටින්න දෙන්න ඔකට. මතක හිටින් තට්ටේ පැලෙන්න දෙන්න. අද මම ඕකටත් දෙනවා. අද මන් තොටත් දෙනවා. අම්මට සිරි මටත් දෙනවා. ඔව්. ඒ කියන්නේ උඹත් සිරියාවති වගේ ගමටම දීගෙන යන්නද දැන්? මොකක්ද යකෝ කිව්වේ? හොඳයි අපි තව අත්පොල සන්නාදයක් දෙමුද? ගිරිරාජ්ට ප්‍රියන්තට පියුමිට. පුංචි පණිවිඩ දෙක තුනක් තියෙනවා කියන්නේ දෙක තුනක් කිව්වට දෙක තුනක් නැහැ. එකයි කෑම සූදානම්. කෑම විවේකයේ කියලා විශේෂ විවේකයක් නැහැ. මේ කටයුතු කෙරේගෙන යන අතරෙදිමයි කෑම ගන්න තියෙන්නේ. ඉතින් කෑම කන අයට කෑම කන්න පුළුවන්. ඒ වගේම නැවතත් ඉල්ලාසන දැන් පිටිපස්සේ ගොඩාක් හිටගෙන ඉන්නවා මෙහි ඕන තරම් ඉඳ ගන්න ඉඩ තියෙද්දි. එන්නකො ඉදිරියට ඇවිල්ලා වාඩි වෙන්න. කෑම කන අයට කෑම කන්න දැන් සූදානම් කරලා තියෙනවා. අපි හිටගෙන ඉන්න එහෙම කෑම කයිද දන්නේ නැහැ. ඔව් කමන්නේ මොකක් හරි කරන්න ඕනේ නිකන් ඉන්නේ නැතුව. ඔව් අනිවාර්යයෙන්. එහෙමනම් අපි නැවතත් ආරාධනා කරනවා අපේ හිතවත් සමර් බ්‍රීස් සංගීත කණ්ඩායමට. අත්පොල සන්නාදයක් දෙමු. ස්තුතියි. පණ්ඩිත අමරදේවයන් තමයි අපේ මුදුන් මල්කඩ. මේ අදියරත් අපි පටන් ගන්නට යනවා එහෙම. ඊට පස්සේ තවත් ඉතින් ඒ අමරදේවයන්ගේ ගීතයට අපි රංගනයක දායකත්වයක් සූදානම් කොට තිබෙනවා. ඉතින් අපි මේ ගීතේ හැඩතල කැපී පෙනෙන විදිහට 80 දශකයේ හැරමුලක්ෂය විදිහට තමයි අපි මෙතුමාව හඳුන්වන්නේ රූකාන්ත ගුණතිලක. ඉතින් තරුණයත් සමග සිටින නිසා මේ තරුණයා ආදරය කරන මේ ගීතය රේණු රේණු මල් මිටේ රේණු ඈත පෙම් කරන්න මත බැලු රන් සමනල තටු මත ලැබෙන්නේ නෑලු රොන් පිරි සැලෙන්න මල් රේණු හැල්ලුවෙන් අහමු එකතු වෙලා. Come on, you can sing along with us.
thank you. අපි ඕම එකතු වෙමු. තව ටිකක් රාය වෙනකොට සද්ද දෙයි. දැන් තමයි අර මම කියපු සුවිශේෂ අවස්ථාව. ඉතින් පණ්ඩිත් අමරදේවයන්ට උපහාර පිණිස දෙතුමාගේ සොඳුරු ගීතයකට රංගනයක් සමග ඉතින් අපි හැඟීම්බර බීම හන්තානය ගැන දැන් හන්තානය ගැන ගී බොහොමයි දැන් මේ හන්තානට පායන සඳ කියන ගීතයේ තේරුම කියන්නේ නැහැ මම මොකද අද බොහෝ දෙනෙක් තේරුම් අරගෙන තිබෙන සහ විස්තරාත්මකව දන්න ගීතයක් මං කියන්නේ මෙහෙම මේ අපිට දැනුණා
හන්තානය ගැන ගී බොහොමයක් තිබෙනවා. ඉතින් මේ ගීවල එකම වචන කීපයක් තමයි තිබෙන්නේ. බොහෝ විට තිබෙනවා හන්තානය කන්ද, මහවැලිය, වැසිපොද, පෙරදින විශ්වවිද්‍යාලය. ඉතින් ඒ වචන එකතු වුණාම තමයි මේ ගී හැදුනේ. හැබැයි හැම ගීයක්ම විරහාවක්. ඉතින් මේ සහස්‍රේ හන්තාන කතාව තමයි මේ අමරසිරි පීරිස් මහත්මයාට උපහාර පිණිස. වැස්ස අනිවාර්යෙන් තියෙනවා. සරසවි බිම තිමෙන්න අන්තානෙ පායන සද ලස්සනයි කියන්නේ මානොන ඒ පුර හඳ නුඹට හැකි දකින්න පායන සද ලස්සනයි කියන්නේ මානොන ඒ පුර හඳ නුඹට හැකි දකින්න Thank you. ස්තුතියි. ඉතින් ඒ වගේ ගී ගොඩනක් තිබෙනවා. නමුත් අපි අද ගී දෙකක් විතරයි කියන්නේ. මේ පද්දජී මහින්ද ජයතිලක කියන අපේ රටේ සොඳුරු ගායකයෙක්. එතුමා සාමාන්‍යයෙන් ගායනා තිබෙන්නේ මේ ගීතේ ඊතරම්මන්ද කියලා හිතෙනවා. ඉතින් මේ ගීතේ අපිට වාසනාව ගෙනාව අන්තර්ජාලයේ අපේ cover versions වල. ඉතින් මේ තවත් හන්තානේ කතාවක්. And as we continue, another song with the same topic. අන්දට ආවඩා සරසවියට බිනි පොදක් වැටෙනවා මගේ හද මැදුරට අඳුර ගලනවා බට්ටිත් තෙක් මගේ දුකට හඬනවා
be sure we got some reggae fans in the house. So moving on to a bit of Bob Marley and the Wailers as we talk about peace. One love, one heart. Let's get together and feel alright. Hear the children cry, one love. Hear the children cry, one heart. Give thanks and praise to the Lord, and I'll feel alright. Say, let's get together and feel alright. Let them up and so them dirty demons. One love. There is one question I really love to ask. One. Is there a place for hopeless sinners that hurt all mankind just to save his own believers? One love. What about the one heart? What about let's get together and feel alright?
separa la mira. Tu mama dessa passina, andare di sotto vede, se ne chinya vihira. Se ne chinya vihira. Se ne chinya vihira. Thank you. ඔය අර කෙරෝල ඉන්න මලිලට අපි ඇහෙනවද? පොර සද්දයක් දාලා බලන්න සද්දයක්. alright මේ දැන් ඔයගොල්ලන්ට කියන්න යන්නේ මේක. ඔය කෙරෝලේ ආයලා ඔබට තිබෙන ආදරේ මම කියාලා දෙන්න. ගසක තිබෙන තල්කොළ මදි ලියාලා දෙන්න. ඔය ලක්ෂණ සිනාව මොහොතකට දකින්න. කුරුල්ලෙක් වෙලා හිතෙනවා ඉගිලිලා එන්න. පොඩ්ඩක් හෙල්ලෙන්න ඕන පොඩ්ඩක්. right. ඔබ තනිකර දුර ගමනක් යන්න හිතුවෙන්නේ. ගිය ගමනක් මෙච්චර කල් ඉන්න හිතුවෙන්නේ. මෙහි ලක්ෂණ සුරපුරේකි මට ලක්ෂණ නෑ. ඔබ එක්කල කටුබලේ ඔරු පදිනවා මගිනේ. ආස උසක මාලිග ඇත ඉන්න අඩුවක් නෑ. ගයන වයන රංගන ලඳුන් නොදක හිටියේ නෑ. ගම්බද වගේ කරත්ත නෑ වාහන අඩු නෑ. ඔබ එක්කල කටුබලේ ඔරු පදිනවා මගිනේ. ඔබට තිබෙන ආදරේ මම කියාලා දෙන්න. ගසක තිබෙන තල්කොළ මදි ලියාලා දෙන්න. ඔය ලක්ෂණ සිනාව මොහොතකට දකින්න. කුරුල්ලෙක් වෙලා හිතෙනවා ඉගිලිලා එන්න. දැන් ලස්සනයි. අද දවසට ආසදි හැ මම් බලන්නේ නෑ. බලන්න බැරි වේදනාව ඔබ නොදන්නේ නෑ. ඔබේ මූණේ වැඩි වෙනසක් නෑ. ඔබ එක්කලා කටුබලේ ඔරු පදිනවා මගිනේ. මගේ ගති මීඩියට හිතනම් මෙහෙ නෑ. මං එනකොට ආපසු එය ඔබ මට දුන්නේ. සිරියාවිය දැක ගන්නට එන දින දුර නෑ. ඔබ එක්කලා කටුබලේ ඔරු පදිනවා මගිනේ. ඔබට තිබෙන ආදරේ මම කියාලා දෙන්න. ගසක තිබෙන තල්කොළ මදි ලියාලා දෙන්න. ඔය ලක්ෂණ සිනාව මොහොතකට දකින්න. කුරුල්ලෙක් වෙලා හිතෙනවා ඉගිලිලා එන්න. පොඩියා කෙරෝලින්. You feel like dancing, you can go ahead. Hey. අශෝක මල් මාල නෙලාලා. අශෝක මල් උයනට වැදිලා. ශෝක නිවන ගීත ගයාලා. ඔබ කවුරුද කියන්න මාලා. අශෝක මල් මාල නෙලාලා. අශෝක මල් උයනට වැදිලා. ශෝක නිවන ගීත ගයාලා. ඔබ කවුරුද කියන්න මාලා.
පිපුණු මල්ලට දෙවෙනි නෑ වගේ සුරංගනාවේ අංගමේ කියන්න ආදරේ කවුද මේ ඔබ තනිව වනේ ගී ගයා ප්‍රීති වෙලා අශෝක මල් මාල නෙලාලා අශෝක මල් උයනට වැදිලා සෝක නිවන ගීත ගයාලා ඔබ කවුරුද කියන්න මාලා ඉතිහාසේ අපගේ පෙම් කතන්දරේ උන්නොත් මගේ ප්‍රියම්බරි අශෝකමාලේ සාලි කුමරු මම වෙමි ප්‍රිය සිංහලේ මනාලියේ අශෝකමල් මාල නෙලාලා අශෝකමල් උයනට වැදිලා ශෝක නිවන ගීත ගයාලා ඔබ කවුරුද කියන්න කියන්න මාලා දෙකරනේ මට සද්දයක් ඕන සද්දයක් Fonsi, we got something from the international scene. Oh no, oh no. Yeah. Sí, sabes que ya yo me ratonderan donde te buscaba hablar contigo voy. Vi tu mirada bastada y abandonme. Mesa mil camina que yo voy. Tú eres hermana y yo soy manata. Voy a ir cercando mayor mandata. Solo en campo solo mano alguna pulso. Oh yeah, ya me está tomando no le mar. Tú no me estés manda mía y enema. Veste que de mala y alguna puro. Despacito, te recapita despacito. Que te rica pasa de nerito. Para que te guarda muy manasnico. Despacito, te guarda mela despacito. Que me la esterrata muy menerito. Este rito guarda muy manasquito. Tira de tu manasato, se le te redirmo. Sale camisa de boca, sale que te paparito. Suavecito, movemos pegando, poquito a poquito.